මීට වසර 2000කට පමණ පෙර ඊටම සාමාන්‍ය රාජ්‍යයක් ලෙස පැවති මේ ලංකාද්වීපය මහා ශිෂ්ටාචාරයක් බවට පත්වීමේ ඒ පළමු පියවර තැබූ දිනය තමයි මේ පොසොන් පොහොය දිනය. එදා අනුබුදු මිහිඳු මාහිමියන් මේ ලංකාද්වීපයට වැඩම කළා. අපේ මේ ලක්දිව මහා දේශයක් බවට පත් කිරීමට ඒ පළමු පියවර තැබුවේ ලංකාවට බුදුදහම හඳුන්වා දීමත් එක්ක. ඉතින් පොහෝදා සඳහම් කතිකාව වැඩසටහන සමගින් වෙනදා වගේම ඔබ අදත් අපිත් එක්ක එකතු වෙන්නේ ඒ පොහොය කරුණු කිහිපයක් සහ කාලීන මාතෘකාවක් ගැන සාකච්ඡා කරන්නට. ඔබ දන්නේ වෙති මේ වෙනකොට රටේ තත්ත්වය ටිකක් ව්‍යාකූලයි. ඉතින් මේ ව්‍යාකූල තත්ත්වයත් එක්ක අද අපි ටිකක් විශේෂ මාතෘකාවක් තෝරගෙන තියෙනවා ඔබත් එක්ක සාකච්ඡා කරන්නට. ඊට පෙර මම කැමති හඳුන්වා දෙන්නට අද අපේ පොහොදා සඳහම් කතිකාව වැඩසටහන සිදු කිරීමට නියමිත මේ විහාරස්ථානය රත්මලාන ශ්‍රී ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ සිට තමයි අද අපේ පොහොදා සඳහම් කතිකාව වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ස්ථානයට වැඩම වදාළ රත්මලාන ශ්‍රී ජයසුමනාරාම පුරාණ විහාරාධිකාරී මල්ලිකාරාම පිරිවෙන්හි පරිවෙනාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කන්දෙගෙදර සෝබිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ নমස්කාර පූර්වකව අපේ වැඩසටහනට ඔබ වහන්සේ පිළිගන්නට කැමැතියි. ඉතින් අපි මුලින් මතක් කළා වගේම පොහොදා සඳහම් කතිකා වැඩසටහනින් අපි අද මේ පොසොන් පොහොය වර්ණනාව සිදු කිරීමට තමයි අපේ ස්වාමින් වහන්සේට ඇරයුම් කරන්නේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ශ්‍රීවින්ද මහත්මයා. ඒ වගේම අපිව නරඹන හැම දිනාටමත් තෙරුවන් සරණයි. පොහොදා සදහම් කතිකාවත සාකච්ඡා මාලාවේ පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේට සමගාමී සාකච්ඡාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් සූදානම් වෙලා සිටින්නේ. 12 පොහොය අතර බෞද්ධ අපට ඊ타ත්ම වැදගත් පුරපසළොස්වක පොහොය දවසක් තමයි පින්වත්නි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ. අපිට 12 පොහොය අතරින් වෙසක් පොහොය දවස අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරෙන නිසා සුවිශේෂීම පොහොය දවසට බවට පත් වෙනවා. ඊළඟට අපේ රවින්ද මහත්මයා මේ 12 පොහොය අතරින් ලක්වාසී අපට ඊ타ත්ම වැදගත් පොහොය බවට පත් වෙන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසයි. අපේ සංස්කෘතිය මේ වෙනකොටත් සකස් වෙච්ච යම්කිසි චාරිත්‍රයක් තිබෙනවා. පොසොන් පොහොය උදා වෙනකොට අනුරාධපුරයට යන්න. අපි දන්නවා වර්තමානයේදී රටේ තියෙන අර්බුද තත්ත්වය නිසා මේ තත්ත්වය දැන් ටිකක් සීමා වෙලා තිබුණත් පෙර වසරවල මේ පොසොන් මාසයේ පොසොන්පුර පසළොස්වක පොහොය දිනේ නිමිති කරගෙන අනුරාධපුරය පූජා නගරයට ලක්ෂ සංඛ්‍යාත විශාල පිරිසක් එකතු වෙනවා මේ පොසොන්පුර පසළොස්වක පොහොය දිනේ සිහිපත් කරන්නට. ඉතින් මේ පොසොන්පුර පසළොස්වක පොහොය දිනයයි අනුරාධපුරයයි අතර තියෙන්නේ බොහොම සමීප සම්බන්ධතාවයක්. ධර්මාශෝක මහ රජතුමා බෞද්ධයෙකු බවට පත්වීමත් සමග එතුමා අතින් සිදු වුණු සුවිශේෂීම ශාසනානුග්‍රහය තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කිරීම. අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වන විදියට මතවාද දෙකක් ඇත්තෙන්ම තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව මේ තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා කියන අදහසත් ඒ වගේම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පමණ පසුවත් මේ සංගායනාව සිද්ධ වුණා කියලා. කාලය කොහොම වුණත් මතවාදය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා සියවස් දෙකක් ගත වෙනකොට තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කෙරෙනවා.
එතකොට මේ සංගායනාව සුවිශේෂී වන්නේ බුද්ධ වචනය, සූත්‍ර, විනය සහ අභිධර්මය හැටියට තුන් පිටකයක් බවට සම්පූර්ණ වෙනවා. තුන් පිටකයක් හැටියට සම්පූර්ණ වුණු මේ සම්බුද්ධ ශාසනය, බුද්ධ වචනය ඉන්දියාවට, භාරත දේශයට පමණක් සීමා කරන්නේ නැතිව රටවල් 9ක් සඳහා ප්‍රචාරය කරවීමේ සුවිශේෂී වැඩපිළිවෙලක් ධර්මාශෝක අධිරාජ්‍යය විසින් සිද්ධ කරනවා. ඒ රටවල් 9 අතරින් එක් රටක් හැටියට තමයි ලංකාද්වීපයට ධර්මාශෝක මහරජුරුවන්ගේම පුතුණුවන් වුණු මිහිඳු මහරහතන් වහන්සේ විශේෂ දූත පිරිසක් සමග පොසොන්පුර පසළොස්වක පොහෝ දවසකදී ඒ ධර්මයේ රැගෙන එන්නේ. ඉතින් මේ මහින්දාගමනය එහෙමත් නැත්නම් බුදුදහම ලංකාවට ලැබීමත් සමගම ලංකාවේ සංස්කෘතිය අලුතෙන් ආරම්භ වීමක් සිද්ධ වුණා. අද දවසේදී අපි මේ කතා කරන සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරම්භය ඇත්තටම සිද්ධ වෙන්නේ මේ පොසොන්පුර පසළොස්වක පොහොය දිනයත් එක්කයි. ඇත්තටම සිංහල ජාතියක් හැටියට අපට පොසොන්පුර පසළොස්වක පොහොය අමතක කරන්න බෑ අපේ ජාතිය ආරම්භය සිහිපත් කරනකොට. මොකද මේ අපේ සංස්කෘතියත් එක්ක විශේෂයෙන්ම අද දවස වෙනකොට සිංහලයන්ට ආවේනික වුණු සුවිශේෂී ගුණාත්මක ලක්ෂණ මේ ලෝකවාසීන් විසින්ම පිළි අරගෙන තියෙනවා. අදටත් සංචාරක ක්ෂේත්‍රය අතින් බොහොම ප්‍රචලිත රටක් බවට පත් වෙලා තියෙන ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳව ලෝකයේ බොහොම දියුණු රටවල් වල පවා විශේෂ ගෞරව ආදරයක් අපේ රටේ මිනිස්සු කෙරෙහි තියෙනවා. එතකොට මේ ආගන්තුක සත්කාර ආදිය වගේම අපේ සංස්කෘතිය තුළ තියෙන සියලුම ගුණධර්මයන් නිර්මාණය වීමට මූලික පසුබිම සකස් වුණේ මිහිඳු හාමුදුරුවන්ගේ ලංකා ගමනයත් එක්කයි. දැන් අපිට අනිත් පොහොයවල් වලට සාපේක්ෂව බැලුවොත් මේ පොසොන් පොහොය දිනේට සමගාමීව කතා කරන්න තියෙන කරුණු ඊ타ත්ම විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපිට තියෙන කාල වේලාවට අපි සීමා කරගත්තොත් විශේෂයෙන්ම අපි අමුතුවෙන්ම මේ වෙලාවේදී මේ මහින්දාගමනය කියන කාරණාව සිහිපත් කළ යුතු නැහැ. මොකද ඒක කවුරුත් බොහෝ දෙනෙක් දන්න දෙයක් නිසා. නමුත් මේ මහින්දාගමනය තුළින් අපි හිතන්න ඕනි විශේෂ කාරණාවන් කිහිපයක් තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා අපේ රටවැසියන්ට මුලින්ම දීපු මූලිකම පදනම තමයි හිරියොත්ප්ප කියලා කියන්නේ. ලැජ්ජාව සහ බය. මොනවටද? පාපයට. ඒකට හොඳම සාධකය තමයි උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා දේශනා කළ මුල්ම සූත්‍රය චුල්ලහත්ති පදෝපම සූත්‍රය. බොහොම දාර්ශනික වූත් ගැඹුරු වූත් සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙන. එතනින් පසු මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියන් කෙරෙහි දේශනා කළ සියලුම දේශනාවන් දිහා බලනකොට අපට පෙනෙන්නට තිබෙන්නේ පාපය සහ පින පිළිබඳව හඳුන්වා දීම මූලික කරගත්ත දේශනාවන් තමයි උන්වහන්සේ වැඩි වශයෙන් තෝරගෙන තිබෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි කුද්දක නිකායේ තිබෙන විමානවත්තු කියන කොටස සහ පේතවත්තු කියන කොටස. විමානවත්වයේ තිබෙන්නේ පින්කම් කරලා යහපත් දේවල් කරලා හොඳ දේවල් කරලා සුගතිගාමී වුණු අයගේ චරිත. ඒ වගේම පේතවත්ව කියන කොටසේ තියෙන්නේ අකුශල කර්ම කරලා පව් කරලා දුගතිගාමී වෙච්ච අයගේ චරිත. එතකොට මේ කාරණාවන් දෙකම ප්‍රමාණවත් මම මේ කියපු කාරණාවට. ඒ විතරක් නෙමෙයි. බාල පඬිත කියන සූත්‍රයේදී පෙන්නලා දෙනවා අකුශල කර්ම කළොත් ඒ වගේ අය නිරයට ගිහිල්ලා කොහොමද දුක් විඳින්නේ කියලා. නිරේ විස්තර. ඒ වගේම මිහිඳු හාමුදුරුවෝ තේමා කරගත්ත තවත් මුල්ම කාලේ සූත්‍රයක් තමයි දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රයෙන් පෙන්නලා දෙන්නේ අකුශල කර්ම කරලා පිනට පමා වෙලා නිරේගාමී වුණාට පස්සේ නිරේදී මොන වගේ දුකක්ද විඳින්න වෙන්නේ කියන කාරණා. එතකොට මේ මූලික දේශනාවන් දිහා බැලුවහම රවින්දු මහත්මයා මිහිඳු හාමුදුරුව අපට දීලා තියෙන දායාදයන් අතරින්
මම විශේෂයෙන්ම මේ පොහොයේදී ඉස්මතු කරන්න ගොඩාක් කැමති වෙන්නේ පව පින කියන එක හඳුනා ගන්න කියන එක තමයි අපට ලැබිච්ච වටිනාම දායාදය. මොකද මේ අපි කතා කරගෙන යන්නේ කාලීන වශයෙන් අපිට මේ ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන සාකච්ඡාවක්. එතකොට මෙතනදී ඇත්තටම අපි දකිනවා වර්තමානයේ වෙනකොට මේ අපි ළඟ තියෙන හොඳ සංස්කෘතීන් පිරිහිලා, හොඳ දේවල් දවසින් දවස පිරිහිලා, නරක දේවල් බොහොම ඉක්මනින්ම සමාජගත වෙනවා. නරක දේවල් වලට මිනිස්සුන්ගේ ළඟ තිබිච්ච බය දැන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ඒ වගේම අයහපත් දේවල් කරන්න තිබිච්ච නරක දේවල් කරන්න තිබුණු ලැජ්ජාව දැන් ටිකෙන් ටික අයින් වෙලා යනවා. සමහර වෙලාවට පැරණි කාලේ දැන් මේ වසර කිහිපයකට උඩ ගත්තොත් දෙමව්පියෝ දරුවෝ අතර කතා කරන කතා බහවන් වලදී පවා ලැජ්ජා බය නිසා කතා නොකර හිටපු දේවල් දැන් සමහර විට මේ සමාජ මාධ්‍ය වගේ දේවල් වල බොහොම විවෘතව කතා කරන තැනටපත් වෙලා තිබෙනවා. ඒකින් වෙන්නේ අර මිහිඳුහාමුදුරු අපට දීපු හිරියොත් අප. එහෙමත් නැත්නම් මේ ලැජ්ජා බය කියන උතුම් දායාදයි අපෙන් ගිලිහිලා යන්නේ. ඒක නිසා මේ පොසොන් පොහොයට සමගාමීව කතා කරන්න තියෙන වැදගත්කම් දායාද ගැන කතා කළොත් ඕනෑ තරම් මාතෘකාවන් තියෙද්දී ඒ සියල්ල අතරින් මම මේ ලැජ්ජා බය කියන දෙක ඉස්මතු කරන්නේ ඒකයි වර්තමාන කාලයේදී අද සමාජයට අපට අවශ්‍යම දෙයක් තමයි මේ හිරි ඔත්තප්ප කියන ಗುಣ දෙක. ඉතින් අපි දකින්නවා හිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට මිනිස්සු හිටියේ ප්‍රාථමික ඇදහිලිවල. ඒ වගේම ගස්කල් වන්දනාව, මලවුන් ඇදහිීම වගේ විවිධ ප්‍රාථමික විශ්වාසවලට කොටු වෙලා තමයි මිනිස්සුන්ගේ ආගමික සම්ප්‍රදායන් සකස් වෙලා තිබුණේ. නමුත් මහින්දාගමනයත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ මේ මිනිස්සුන්ගේ ළඟ තිබුණු ඒ චාරිත්‍රවලටම සමීප අර්ථවත් දේවල් තමයි ලැජ්ජා බයත් එක්ක අපට උරුම කරලා දීලා තිබෙන්නේ. දැන් එක උදාහරණයක් හැටියට බලන්න ගස්ගල් වඳින්න පැරණි මිනිස්සු පුරුදු වෙලා හිටියා. එතකොට මේ ගස්ගල් වලට කිසි අරමුණක් නැතිව කිසිදු දියුණුවක් නැතුව මේ වන්දනාමාන කරන්න පුරුදු වෙලා ඉද්දී මිහිඳු මහරහතන් වහන්සේ අපට හඳුන්වලා දුන්න ශ්‍රී මහා බෝධි වන්දනාව. උන්වහන්සේගේ වැඩමවීමෙන් හරියටම මාස 6ක් ගත වෙද්දී උන්වහන්සේගේ නැගෙනහිර සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවලා ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමේ චාරිත්‍රයක් අපට පෙන්වලා දුන්නා. එතකොට මේ චාරිත්‍රයත් එක්ක දශ පුණ්‍ය ක්‍රියාවන් වලට මිනිස්සුන්ව යොමු කරන සියුම් වැඩපිළිවෙලක් තිබුණා. දැන් අදටත් අපි බලන්න බෝධි වන්දනාව කියන එකට ගොඩක් දෙනෙක් කැමතියි. බෝධි පූජාව කියන එක තමන්ගේ ජීවිතයේ ඇති වෙන ඕනෑම කරදර අවස්ථාවකදී එහෙමත් නැත්නම් සුබ මංගල්‍යයක් උදා වෙනකොට අපේ බෞද්ධයෝ පුරුදු වෙලා තියෙනවා බෝධීන් වහන්සේ ඇවිල්ලා වන්දනා කරන්න. ඒ වගේ අවස්ථාවකදී බලන්න මේ දස පුණ්‍ය ක්‍රියාව බොහොම සියුම්ම සිද්ධ වෙන විදිය අපි ගිලන්පස වශයෙන් හෝ වේවා වෙනත් එහෙම නැත්නම් කිරියාහාරයක් වශයෙන් හෝ වේවා දානමය වශයෙන් යමක් බෝධීන් වහන්සේට පූජා කරනවා. ඊළඟට අපි පන්සිල් සමාදන් වෙනවා බෝධි වන්දනාවකට පෙර. ඒ වගේම බෝධියක් ළඟ ඉඳගෙන බුදු ගුණ මෙනෙහි කරනවා. ඒ වගේම මෛත්‍රිය වඩනවා. භාවනාමය කුසලයේ සිද්ධ වෙනවා. ඊළඟට වෙය්‍යාමච්ච කියලා කියන පිනක් තියෙනවා. ඒ කියන්නේ පිළිවෙත් වතාවත් ඉටු කිරීම. බෝධීන් මළුව අමදිනවා, මල්ලාසන පිරිසිදු කරනවා. ඒවටත් පින් තියෙනවා. ඊළඟට අපචායන කියලා කියන්නේ ගරු කළ යුතු, වැඳිය පිදිය යුතු වස්තුවකට පුද්ගලයෙකුට වන්දනාමාන ගෞරවය දැක්වීම. එතකොට පාරිභෝගික චෛත්‍යයේ හැටියට සලකගෙන ජීවමාන බුදුහාමුදුරුවන්ට කරන වන්දනාවක් හා සමානව ගෞරවයක් හිතේ ඇති කරගෙන කරන පින්කම. අපචායන පින්කම සිද්ධ කරනවා. පත්ති දාන තමන් කරගත්ත පින තව කෙනෙකුට පරිත්‍යාග කරනවා. දෙවියන්ට පින් දෙනවා. මියගිය ඥාතීන්ට පින් දෙනවා. ඒ වගේම පත්තානුමෝදන තමන් කරගත්ත පින විශේෂයෙන්ම තමන්ම අනුමෝදන් වෙනවා. අනිත් කෙනෙක් කරලා තියෙන පිනක් දැක බලලා අනුමෝදන් වෙනවා. අපි බෝධින් වහන්සේ කෙනෙක්ගේ ළඟට එනකොට ලස්සනට මල් ටිකක් හදලා තියෙනවා දැක්කම අපිම දැක බලලා සතුට වෙනවා නම් ඒක අනුමෝදන් වීම. එතකොට පත්තානුමෝදනා පින්කම. ධම්ම ශ්‍රවණ ධම්ම දේශන අපි බොමුලක් ළඟට ඇවිල්ලා බුදු ගුණ කියන එක, ධර්මයේ ගුණ මෙනෙහි කරන එක, සජ්ජායනා කරන එක, ධම්ම ශ්‍රවණ ධම්ම දේශනා කියන දේ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම දිට්ඨුජ්ජු කම්ම.
මේ කියන නිවැරදි ක්‍රමය ඔස්සේ ගිහිල්ලා සම්මා දිට්ඨිය මේ පින්කම් කරන තැනකටපත් වෙනවා. එතකොට මේ බෝධි වන්දනාව වගේ පින්කමක් ගත්තොත් අදටත් අපි අතර මේ පින්කම බොහොම හොඳින්ම සිද්ධ වෙනවා. අවසරයි අපේ හාමුදුරනේ මෙතනදී මතු කරන්නට කැමති කාරණාවක් මේ ගස්ගල් වන්දනා කරමින් හිටපු මේ ජනතාව තමයි බෝධියක් වන්දනා කිරීමට බෝධින් වහන්සේ වන්දනා කිරීමට පෙළඹෙන්නේ. ඔබ වහන්සේ හරි අපූර්ව කාරණාවක් සාකච්ඡා කරමින් හිටියේ. ඔබ වහන්සේට අවසරයි. ඔව් ඇත්තටම දැන් අර මම ඉස්මතු කරෙත් ඒකයි. දැන් අර නිකම්ම ගස්ගල් වලට අරමුණක් නැතිව තේරුමක් නැතුව කරන වන්දනාවකට වඩා මෙලවටත් වැඩදායක වන විදියට පරලොවටත් වැඩදායක වන විදියට අකුසලයෙන් ඈත් වෙලා පිනට නැඹුරු විච්ච වන්දනාවක් බවට පත් කරන්න පුළුවන් නම් මිහිඳු හාමුදුරුවෝ ඒ සියුම් වන්දනා ක්‍රමය තමයි අපට බොහොම සියුම්ම පැහැදිලි කරලා දුන්නේ. එතකොට මිනිස්සු ඇලුම් කළේ ගස්ගල් වන්දනාවට නම් උන්වහන්සේක බලහත්කාරයෙන් ඉවත් කරේ නැහැ. ඒක අනර්ථයක් හැටියට කරනවට වඩා හිස්කමකින් කරනවට වඩා නියම අර්ථවත් විදියට ඒක සිද්ධ කරන මාර්ගයක් ශ්‍රී මහා බෝධි වන්දනාව තුළින් පෙන්වලා දුන්නා. එතකොට ප්‍රවිධ මහත්ම අවසාන වශයෙන් මම පෙන්වන්නේ අපි තුල තිබුණු ඒ අර ප්‍රාථමික ගති මිහිඳු මහරහතන් වහන්සේ අපෙන් ඈත් කරලා උන්වහන්සේ ඊටාම සියුම්ම අපිව පිනට දහමට යොමු කරන මාර්ගයකට යොමු කළා. සිංහල බෞද්ධ සංස්කෘතිය හැටියට අපි ලැබපු දායාදය එයයි. අපේ හාමුදුරනේ ඒ විදියට අපේ මේ ඉතිහාස පොත එදා ඒ අලුත් පරිච්ඡේදකින් ලියවෙන්න ගත්තා. නමුත් වර්තමානයේ වෙනකොට අපේ හාමුදුරනේ යම්කිසි කනගාටුදායක තත්ත්වයක් තමයි අපේ රටට උදා වෙලා තියෙන්නේ. මේ තත්ත්වෙත් එක්ක මේ ආර්ථික ගැටලුවත් එක්ක අපේ හාමුදුරනේ මේ අපි සාකච්ඡා කරගත්තා. කතා කරන්න අපේ අද පොහෝදා සඳහම් කතිකාව ප්‍රේක්ෂක පිරිසත් එක්ක අර පිරිමැස්ම සහ සම්පත් කළමනාකරණය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම. මේක තමයි අපි අද යොදාගත්ත මාතෘකාව. මේ මාතෘකාව යටතේ හාමුදුරනේ පළමු කොටම ඔබ වහන්සේගෙන් කරුණ විදියට විමසන්නට අපි යොදාගෙන තියෙන්නේ මුදල් සහ සම්පත් ඉපැයීම පිළිබඳව බෞද්ධ ඉගැන්වීම. ප්‍රධාන වශයෙන් වර්තමානයේ වෙනකොට මේ මුදල් ඉපයන ක්‍රම ගැන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඒ උපයන මුදල් කළමනාකරණය කිරීමේ ඒ ක්‍රම පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ කාරණාව නිසාමයි අපේ හැමදෙරේ මේ වෙනකොට ලංකාව විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. ඔබ වහන්සේ අවසරයි අපේ හැමදෙරේ. ඔව් ත්‍රිවිධ මහත්මයා ඇත්තටම හොඳ කාලෝචිත මාතෘකාවක්. අද දවස වෙනකොට අපේ සමස්ත රටවාසීන්ම මුහුණ දීලා තියෙන බරපතලම ඛේදනීය තත්ත්වය තමයි ආර්ථික අර්බුදය. රටේ සියලුම රටවැසියන් මේ ආර්ථික අර්බුදයෙන් බොහොම පීඩාවට අසරණයට තත්ත්වයට පත් වෙලා සිටින මොහොතක්. එවැනි අවස්ථාවක මම හිතනවා මේ වගේ මාතෘකාවක් යොදා ගැනීම තාමත්ම කාලෝචිතයි කියලා. දැන් ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඉගැන්වීම අපේ අතරින් මගහැරී තිබීම මුලින්ම කියන්න ඕනේ කනගාටුවට කරුණක්. මොකද බුදුරජාණන් වහන්සේ මේන් වසර 2500කටත් එපිට කාලයක පහළ වෙලා මේ තාක්ෂණයෙන් විද්‍යාවෙන් දියුණු අද වගේ කාලයකට ගැළපෙන ආර්ථික දර්ශනයක් අපට දේශනා කරලා තිබෙනවා. තාමත්ම කාලෝචිතයි. කාලෝචිතයි. ඉතින් මේ ආර්ථික දර්ශනය අපේ ත්‍රිපිටක ධර්මය ඇතුලේ තියෙනවා. නමුත් අවාසනාවට කාරණාව තමයි ඒ ආර්ථික දර්ශනය බෞද්ධ ආර්ථික දර්ශනය පොත් ඇතුළට සීමා වෙලා තියෙනවා මිසක් අපේ සිංහල බෞද්ධයන් තුළ දකින්නට නොලැබෙවීම. එහෙමයි. ඒක නිසා අපේ සිංහල බෞද්ධය අතර තියෙනවා යම්කිසි වැරදි වැටහීමක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියල්ලක්ම අත්හැරලා දාලා හැමදේම පැත්තක තියලා නිවන් දකින මාර්ගයක්මයි කියන එක අන්තයක් තියෙනවා. එහෙම ක්‍රමයක් ඇත්තටම නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගයේ ඇත්තටම අවසානයේ නිවන. හැබැයි නිවනට යන ක්‍රම දෙකක් බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරලා දෙනවා.
එකක් තමයි ලෝකෝත්තර මාර්ගය. ඒකට තවත් තීරණ විදියකට ගොත් පැවිදි ක්‍රමය. අනිත් ක්‍රමය තමයි ලෞකික මාර්ගය. ඒ තමයි ගිහි ජීවිතය. මේ කොයි ජීවිතෙන් ගියත් නිවනට යන්න පුළුවන්. හරි ලස්සන සූත්‍රයක් තියෙනවා කුද්දක නිකායේ සුත්ත නිපාතේ විජය සූත්‍රය කියලා. මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ මාර්ග දෙක හරි ලස්සන උපමා දෙකකින් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සූත්‍රයේදී ගිහි ජීවිතය කියලා කියන්නේ හරියට මොනරෙකුගේ ගමනක් වගේ කියලා. ඒ වගේම පැවිද්දෙකුගේ ජීවිතය හංසයෙකුට සමානයි කියලා උපමා දෙකක් දැක්වුවා. දැන් අපි දන්නවා මොනරා කියලා කියන්නේ බොහොම විචිත්‍රවත්, වෛවර්ණවත් පක්ෂියෙක්, බර පිල් තියෙන පක්ෂියෙක්. මේ පිල්බර නිසාම මොනරට වැඩි දුරක් වේගයෙන් පියාසර කරලා යන්න බෑ. හැබැයි හංසයා කියලා කියන්නේ බොහොම සරල සැහැල්ලු පක්ෂියෙක්. ඒක නිසා හංසයාට බොහොම ඉක්මනින් පියාපත් බරක් නැති නිසා බොහෝ දුරක් ඉක්මනින්ම යන්න පුළුවන්. ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්නවා පැවිදි ජීවිතයෙන් ලෝකෝත්තර මාර්ගයෙන් නිවනට යන එක ඉක්මන්. හැබැයි ලෞකික ජීවිතයෙන් ගිහි ජීවිතයෙන් යන එක ප්‍රමාදයි කියලා. නමුත් මේ ගිහි ජීවිතයේදී කෙනෙක් නිවනට යන මාර්ගයේදී සලසාගත යුතුම පැතිකඩක් තමයි ආර්ථික සමෘද්ධිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරි ලස්සන ගාතාවක් තියෙනවා අංගුත්තර නිකායේ ඉන සූත්‍රයේ. ඒ තමයි දාලිද්‍යං දුක්ඛං ලෝකෝ ඉනදානංච පුච්චති දලිද්දෝ ඉන මාධාය බුඤ්ජමානෝ විහඤ්ඤති. තේරුම මෙහෙමයි දාලිද්‍යං දුක්ඛං ලෝකේ දුප්පත්කම කියලා කියන්නේ මහා අසරණකම දුකක්. ඒ වගේම ඉනදානංච උච්චති ණයවීම කියලා කියන්නේ දුකක් මහා අසරණකම. යම් කිසි කෙනෙක් දලිද්දෝ ඉනමාදාය බුඤ්ජමානෝ විහඤ්ඤති දුප්පත්කම නිසාම දිලිඳුකම නිසාම ණය වෙලා ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක ඊටත් වඩා දුකක් ඊට වඩා අසරණකමක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්වුවා මේ ජීවිතයේදී දිලිඳුකම කියලා කියන්නේ මහා අසරණකම මහා දුකක්. ඒකට බුදුහාමුදුරුවන්ගෙන් පිළිසරණක් හොයන්න බෑ. ඒකට ධර්මයෙන් පිළිසරණක් හොයන්න බෑ. ඒක නිසා දිලිඳුකම තුරන් කරගන්නට නම් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ආර්ථික සමෘද්ධියක් Taman ළඟා කරගන්න ඕනේ. Tamanගේ පොහොසත්කම Tamanගේ දියුණුව Taman සලසා ගන්න ඕනේ. ඒ ක්‍රමයේදී බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ උත්හාන විරියාදිගතා බාහාබල ಪರಿචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා. Tamanගේ දෑත දෙපය වෙහෙසවල දහඩිය වගුරවල දැහැමින් උත්සාහයෙන් Taman යමක් හරි හම්බ කරගෙන දියුණු වෙන්න ඕනේ. ඒක තමයි බෞද්ධ ආර්ථික ක්‍රමයේ තියෙන ප්‍රධානතම ලක්ෂණය. Tamanගේ උත්සාහයෙන් දෑත දෙපයි වීරයෙන් Taman දියුණු වෙන්න ඕනේ. එහෙම දියුණු වෙන කෙනෙක් ජීවිතයේ සැප හතරක් ලබන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එකක් තමයි අත්ති සුඛය. අනේ අපට නෑ අර අනිත් අයට තියෙනවා මට නෑ කියලා හොල්ල ඉන්න එක නෙමෙයි. මටත් යමක් කමක් තියෙනවා කියලා අත්ති සුඛය. තියෙනවා කියන සැපයක් ජීවිතේ ලබන්න ඕනේ. මට ධනෙ තියෙනවා, මට ගෙවල් දොරවල් තියෙනවා, මට යාන වාහනයක් තියෙනවා. ඒ තියෙනවා කියන සැපේ තමන් ලබන්න ඕනේ. එතකොට ඒ අත්ති සුඛය කියන එක ජීවිතේ කෙනෙක් විඳිය යුතු සැපයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඊළඟට භෝග සුඛය. හැබැයි තමන්ට තියෙනවා කියලා ඒවා පොදි ගහගෙන ඉන්න එක නෙමෙයි. තමන්ට තියෙන දේවල් පරිභෝග කරලා පරිභෝග සැපයක් තියෙන්න ඕනේ. මිල මුදල් තියනවා වගේම තමයි ඒවා වියපැහැදම් කරලා ධනට පිනට දීලා එහෙම ජීවත් වෙන්න ඕනේ. යාන වාහන තිබුණාට එක තැනකට තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඇවිදලා නිදහසේ රටතොට බලලා ජීවත් වෙන්න ඕනේ. ඒ විදිහට පරිභෝග සැපය කියන එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා කිව්වා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට. ඊළඟට අනන සුඛය. ඒක හරි වැදගත්. ඒ තමයි ණය නැති කෙනෙක් වෙන්න ඕනේ. මොකද දැන් මේ කාලේ සමහර දන්නවා සමහරු ගෙවල් දොරවල් ලොකුවට හදා ගන්නවා යාන වාහන ගන්නවා. හැබැයි රටට ලෝකෙට ණය වෙලා ඒවා කරන්නේ. එතකොට ගෙවල් දොරවල් යාන වාහන තිබුණාට වැඩක් නැහැ. ඇත්තටම අර ණයකාරීක් කියන මානසික පීඩනය තියෙන නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ තියෙන ප්‍රමාණය නෙවෙයි මේ මට තියනවා කියලා හිතන්න ඕනේ. ණයක් නැතුව තියෙන ප්‍රමාණය.
ඒ කියන්නේ ණයක් වෙන්නේ නැතුව පුස් බයිසිකලයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ණය වෙලා කාර් එකක් ගන්නවට වඩා. අවසාන දේ තමයි අනවජ්‍ය සුඛය. තමන්ට තියෙන, තමන් පරිභෝග කරන ණය නැති කියන මේ හැම සැපයක්ම ලබන්න ඕනි අනවජ්‍ය සුඛය. ඒ කියන්නේ දැහැමි. අකටයුතුකම් කරලා, නරක දේවල් කරලා, වංචා කරලා අනිත් මිනිස්සුන්ට ගින්දර දීලා හරි හම්බ කළා නෙමෙයි. අර මුලින් කිව්වා වගේ දෑත දෙපායේ වෙහෙසවලා දහඩිය මහන්සියෙන් උපයලා හොඳ ධනවත් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒ ආර්ථික සමෘද්ධිය කෙනෙක්ගේ ජීවිතය තුළ බුදුහාමුදුරුවෝ පෙන්වුවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි කියලා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ළඟ. එහෙමනම් අපි જાතියක් හැටියට අපි දිලිඳුයි නම් අපි දුක් වෙන්න ඕනි අද දවසේදී. බුදුහාමුදුරුවෝ අපට පෙන්වලා දීලා තියෙනවා දියුණු වෙන මාර්ගයක්. මේ දියුණු වෙන මාර්ගයත් වෙනම ධර්මයේ තියෙනවා. ඒ සඳහා අධ්‍යයනය කරන කෙනෙකුට වැඩිදුර බැලුවොත් ව්‍යග්ගප්පජ්ජ සූත්‍රය, පත්තකම්ම සූත්‍රය වගේ සූත්‍ර අධ්‍යයනය කළොත් පෙන්වලා දෙනවා කොහොමද දියුණු වෙන්නේ කියලා. ඒක නිසා අපි ඔන්න જાතියක් හැටියට අද දවසේවත් කල්පනා කරන්න ඕනි. අපි තුල තියෙන දිලිඳුකම අපි කොහොම හරි තුරන් කරගන්නට ඕනි කියලා. අර ප්‍රකට කතාවක් තියෙනවා මහා උගතෙකුගේ. අපි දුප්පතෙක් හැටියට මේ ලෝකෙට ඉපදෙන එක නෙමෙයි ප්‍රශ්නේ. දුප්පතෙක් හැටියටම නම් මිය යන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක නිසා අපිට බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ දුප්පතෙක් හැටියට ඉපදීමවත් ඔය එකක්වත් අපට අදාළ නැහැ. අපේ ආර්ථික සමෘද්ධිය, අපේ දියුණුව අපි ඇති කරගන්න ඕනේ. ඒකට ධර්මයේ තුල කිසිම බාධාවක් නැහැ. ඒ කාරණාව තමයි විශේෂයෙන්ම අපට සිහිපත් කරන්නට තිබෙන්නේ ආර්ථික දියුණුව සම්බන්ධව. තුමා අහපු ප්‍රශ්නේ. හොඳයි. ඔව් අපේ හැමදෙරුනේ අද අපේ මාතෘකාව අරපිරිමැස්ම සහ සම්පත් කළමනාකරණය. දැන් තමයි අපේ මාතෘකාවට හරියටම යොමු වෙන්නේ. වර්තමානයේ වෙනකොට අපේ පොහෝදා සඳහම් කතිකාව ප්‍රේක්ෂක ප්‍රජාව දන්න වෙති විශාල අර්බුදයක් තියෙනවා සම්පත් සීමිත බව නිසා. ඉතින් මේ සීමිත බවත් එක්ක අපි කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ දේ තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නට යන්නේ. අපේ හැමදෙරුනේ රිවිඳු මහත්මයා අපි මුලින් කතා කළා වගේ අපිට බුදුරජාන් වහන්සේ පෙන්නපු ක්‍රමයෙන් හොඳ ආර්ථික දියුණුවක් අවශ්‍යයි. ඒ වගේම තමයි ආර්ථික වශයෙන් අපි යමක් උපයගත්තා වගේම ඒ උපයගත්ත දේ අරපිරිමැස්මෙන් පරිභෝග කිරීම එහෙම නැත්නම් කළමනාකරණය කිරීම කියන එකත් ආර්ථික සමෘද්ධියටම ඇත්තටම අදාළ කාරණාවක්. වර්තමානයේදී අපි දැන් මේ මුහුණ දීලා තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් එක්කම මේ කාරණාව අපි ගලපමින් සාකච්ඡා කරනවා නම් මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි අර මුලින් කිව්වා වගේ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන අපේ ආර්ථික දියුණුව අපි හදා ගන්න ඕනේ කියලා. නමුත් අපි දන්නවනේ දැන් අපේ රටේ හැම කෙනෙක්ම වගේ යමක් හම්බ කරනවානේ. එහෙම හම්බ කරන්නේ නැතිව කන බොන අය කියලා නැහැ. ඒ වගේම විවිධ සහන ආධාර විවිධ ලැබෙන උපකාර තියෙන තැනුත් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් බහුතරයක් අපේ රටේ ඉන්න පිරිස යමක් හම්බ කරගන්නවා. නමුත් වරද තියෙන්නේ කොතනද? මේ හම්බ කරගන්න දේ අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ පරිස්සම් කිරීමක් නැහැ. ඒ වගේම තමයි කළමනාකරණයක් නැහැ. විශේෂයෙන්ම මේ දැන් මේ මොහොතේ තියෙන අපට ප්‍රධාන හැටියට ගැටලුවක් ගත්තොත් අපි ඇත්තටම මේ බොහෝ දේවල් පිටරටින් ගෙන්නගෙන යැපෙන જાතියක් නේ. එතකොට අපි දන්නවා මේ කාලේ පුරාවටම අපි පාරට ගියොත් හැම තැනකම පෝලින් දකින්න ලැබෙනවා. ඉන්ධනහල් සඳහා වෙනම තෙල් පෝලින් තියෙනවා. ගෑස් පෝලිම තියෙනවා. මේ වගේ අපි කොච්චරවත් පෝලින් දකිනවා. එතකොට මේ තමයි අපිට තියෙන සීමිත සම්පත්. රටේ මේ වෙලාවේ අපි මුළු මහත් ජාතියක් හැටියට ගත්තම අපේ ආර්ථිකය ගත්තාම කොහොම කඩා වැටලා තියෙන වෙලාවක අපිට සීමිත සම්පතක් මේ වෙලාවේ තියෙන්නේ. මේ සීමිත සම්පතත් අපි පරිස්සම් කරගන්න ඕනේ. කළමනාකරණය කරගන්න ඕනේ. ඒක ඇත්තටම අපේ ජීවිතයට අත්‍යවශ්‍යම කාරණාවක්. මෙලව දියුණුවටපත් වෙන පුද්ගලයෙක් පිළිබඳව බුදුහාමුදුරුවෝ ව්‍යාග්ගප්පජ්ජ සූත්‍රයේ දේශනා කළ කාරණාවලදී
ආරක්ක සම්පදාව සහ සමජීවිකතා කියලා විශේෂ ගුණාංග දෙකක් මෙලව දියුණුවට හේතු වෙනවා කියලා පෙන්නලා දුන්නා. ඒ තමයි යමක් අපි උත්සාහයෙන් හරි හම්බ කරගත්තට පස්සේ හම්බ කරගත්ත මුදල වේවා සම්පතක් වේවා තියෙන දේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි නාස්ති නොකර කලමනාකරණය කරගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කළපු හරි ලස්සන පුද්ගල වර්ග දෙකක් ඔය අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ සූත්‍රයේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි උදුම්බර කාදික කියන පුද්ගලයා. උදුම්බර කාදික කියන මේ pāli වචනේ තේරුම තමයි මේ දිඹුල් කනවා කියන එක. ඒ කියන්නේ දිඹුල් ගෙඩියක් කඩා ගන්න ඕනි වුණාම යම්කිසි පුද්ගලයෙක් ඒ දිඹුල් ගෙඩියේ තියෙන අත්තට බිමේ ඉඳන් පොළු ගැහුවොත් ඒ අත්තේ තියෙන ඉදුණු ගෙඩියත් වැටෙනවා. කොළ ටිකත් වැටෙනවා. හැදිලා එන මල් ටිකත් වැටෙනවා. ඒ වගේම පැහිලා එන ගෙඩි ටිකත් වැටෙනවා. ඒ කියන්නේ ලොකු විනාශයක් කරලා තමයි අවශ්‍ය දේ කරගන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර මිනිස්සු ඉන්නවා Tamanට තියෙන සම්පත නැතිනාස්ති කරගෙන විනාශ කරගෙන ජීවත් වෙන මිනිස්සු පිරිසක් ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්න එපා කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අනිත් පුද්ගලයා තමයි අදජ්ජු මාරික කියන පුද්ගලයා. අදජ්ජු මාරික කියලා කියන්නේ වියදම් කරන්නේ නැහැ. පරිභෝග කරන්නේ නැහැ. එහෙම තියාගෙන ඉඳලා ලෝභකමට අවසානයේදී තමන් රැස් කරගෙන ඉඳලා හිස් සතියෙම මරණයටපත් වෙලා යනවා. එතකොට දැන් මේ කාරණා දෙකෙන් බුදුහාමුදුරුවෝ පැතිකඩ දෙකක් පෙන්නනවා. එකක් තමයි අනවශ්‍ය විදියට තියෙන සම්පත් නැතිනාස්ති කරන්නෙත් නැහැ. එහෙමයි කියලා ලෝභකමට ඔක්කොම ගොඩ ගහගෙන ඉන්නෙත් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ කලමනාකරණයක් තියෙන්න ඕන. අපි වියපැහැදම් කරනදී වැය කරන සම්පත් කලමනාකරණයකින් අපි පරිභෝග කරන්නට ඕනේ. දැන් ඇත්තටම මේ අපි වෙනත් පැතිකඩකට යන්නේ නැතුව දැන් අපිට තියෙන ප්‍රධානතම ගැටලුවක් ගත්තොත් ගෑස් ප්‍රශ්නය. වර්තමාන සමාජයේ තියෙන ප්‍රබල ගැටලුවක්. එතකොට අපි දන්නවා අපි එක් කාලයක් තිබුණා ওই ගෑස් ප්‍රශ්නයක් අද වාගේ නැතිව. ඒ කියන්නේ අපිට මුදල් තියෙනවා නම් ඕනම මොහොතක කඩේකට ගිහින් ගෑස් එකක් අරගෙන එන්න පුළුවන් හැකියාවක් පසුගිය කාලේ තිබුණා. නමුත් දැන් තියෙන ගැටලුව තමයි Tamanට සල්ලි තිබුණත් රට තුලේ සම්පත නැත්තම් අපිට ගෑස් ගන්න විදියක් නැහැ. ඒක නිසා සම්පත බොහොම සීමිතයි. එවැනි අවස්ථාවකදී අපිට මෙන්න මේ කලමනාකරණය කියන එක ඊ타ත්ම වැදගත් වෙනවා. අර පිරිමැස්ම කියන එක ඊ타ත්ම වැදගත් වෙනවා. අපි වෙනදා ගෑස් එක ගහලා හිතුණු හැටියට වතුර රත් කරනවා. ගෙදර 4-5 දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට අවස්ථා දෙක තුනකට තේ බොන්න හිතුනොත් අවස්ථා දෙක තුනකටම ගෑස් එක ගහලා තේ එක බොන්න පුළුවන්. උදේටත් උයනවා ගෑස් එක ගහලා, දවල්ටත් උයනවා, රැයටත් උයනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තියෙන ගැටලුව තමයි ඇත්තටම අර තියෙන ගෑස් එක ගෙදර හැමෝටම එකතු වෙලා ආරක්ෂා කරගන්න කලමනාකරණයක් අවශ්‍ය වෙනවා. එහෙමනම් තේ බොනවා නම් දැන් සිද්ධ වෙනවා හැමෝටම එක වෙලාවක් යොදා ගන්න. ඒ වගේම මේ කාලීනව මේ තියෙන ගැටලුව ගැන හිතලා එක්ක උදේට දවල්ටත් එක්ක උයලා දෙවේලකට වෙන දෙක වේලකින් කරගන්න සිද්ධ වෙනවා. දැන් මෙන්න මේ වගේ ආකල්පමය වෙනස අපි දැන් සිද්ධ කරගන්න ඕනේ. ඒක තමයි ඇත්තටම අර පිරිමැස්ම කලමනාකරණය කියලා කියන්නේ. මේවා මහා ලොකු ධර්මකාරණා හැටියට ඔලුවට දාගෙන හරියට අර බෙහෙත් තුණ්ඩුවක් කියවනවා වගේ මේවා ධර්මයේ දැනන් ඉන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. දන්න මේ පුංචි දේ හරි ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට ගලප ගන්නයි අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට අපි කිසිම දෙයක් අහක දාන්න හොඳ නැහැ වගේම. අපිට දැන් මේ කාලේ තියෙන ඊළඟට මතුවෙන තව ගැටලුවක් තමයි ආහාර ප්‍රශ්නය. එතකොට බත් ඇටයක්වත් අපි අහක දාන්නේ නැතුව ඉවත දාන්න සිද්ධ වෙනවා නම් අපිට මේ බත් ටිකත් වේලලා හවස් වරුවකට, උදේ වරුවකට අගලා හදලා ගන්න පුළුවන් වෙන විදිහට පැරණි අපි දැකලා තියෙනවානේ. අපේ පැරණු කරන්නේ බත් ටික වේලලා, කොටලා තේ බොන වෙලාවට ගන්න වෙනම අග්ගලා ටිකක් හදා ගන්නවා. දැන් අපිට අන්න ඒ වගේ ඉතේ කිරීමේ කලමනාකරණය කිරීමේ දේවල් අවශ්‍ය වෙනවා. එක අවස්ථාවක රුවිඳු මහත්මයා ආනන්ද ස්වාමින් වහන්සේ උදේනි රජුරුවන්ගේ අන්තఃපුරයට බණ කිව්වම සලු 500ක් ආනන්ද හාමුදුරන්ට ලැබුණ පිරිකර හැටියට. උදේනි රජුරුව ඇහුවා ස්වාමීනි දැන් ඔය 500ක් සලු වලට මොකද කරන්නේ කියලා.
හොඳ පිරිකරක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ කිව්වා රජතුමනි අපි මේ වගේ සිවුරු මහනවා. සිවුරු මහලා දුබල විච්ච සිවුරු තියන අය ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඒ මේ දුබල සිවුරු තියෙන ස්වාමීන් වහන්සේලාට ඒ සිවුරු බෙදා හරිනවා. ඊට පස්සේ දුබල සිවුර අරගෙන අපි ඇඳ ඇතිරිලි හදනවා. ඒ වගේම පුටු වලට ඇතිරිලි හදනවා. ඊට පස්සේ ඇතිරිලි වල තියෙන රෙදි ටික අරගෙන අපි කොට්ටෝර මහනවා. ඊළඟට ඒ කොට්ටෝර වල තිබුණ රෙදි තිබ්බනම් ඒව අරගෙන බුමුතුරුණු සකස් කරනවා. බුමුතුරුණු කියලා කියන්නේ අපි දකින විහාරස්ථාන වලට එහෙම ආම දැකලා ඇති ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න පුටුවලම වෙනම පාපිස්නාව වගේ ඒවා හදලා පුටුවේ තියෙනවා. ඒ බුමුතුරුණු සකස් කරනවා. ඊළඟට බුමුතුරුණු පරණ වෙලා තියෙනවා ඉවත දාන්න විසි කරන්නේ නැතුව ඒ වගේම පාපිස්නාවට ගන්නවා. පාපිස්නාවත් අන්තිමේටම විසි කරලා අහක දාන්නේ නැතිව ඒකත් සෝදලා පිරිසිදු කරලා රෙදිපටි හැටියට අරගෙන දූවිලි පිහදන්න ගන්නවා. දූවිලි පිහදාලත් ඉවරුණාට පස්සේ අවසාන රෙදි මැටිවල එකට පොඟවලා අනලා බිත්තිවලට ගහලා සකස් කරගන්නවකෝ කුටි හදනකොට. ඔන්න ආනන්ද හාමුදුරු උදේනි රජුරවන්ට කිව්වා සිවුරු වලට රෙද්දකට අපි කරන කලමනාකරණය මොන වගේද කියලා. එතකොට උදේනි රජුරු හරි සතුටු වුණා. මේ ස්වාමින් වහන්සේලා කොච්චර දේවල් පරිස්සම් කරනවද? තියෙන සම්පත නාස්ති කරන්නේ නැතුව අහක දාන්න නැතුව කොච්චර පරිස්සමට පාවිච්චි කරනවද කියලා. එතකොට එහෙම දර්ශනයක් අපිට බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. හැබැයි අද දවසේදී අපි කල්පනා කරන්න ඕනේ අපිට මේ තියෙන සීමිත සම්පත අපි නාස්ති කරන එකද කරන්න ඕනේ. අපට ප්‍රයෝජන ගන්න පුළුවන් උපරිම මට්ටමින් ප්‍රයෝජන ගැනීමත් ඒ වගේම ඉතිරි කර ගැනීමත් අපි කරන්න ඕනේ කියලා. අපිට ෆෑන් එකක් දාලා තියෙනකොට ඕෆ් කරලා දාන්න පුළුවන් නම් අපි කරන ලොකු වෙනසක් ඒක. මොකද දැන් අපිට ඇත්තටම අපේ ගෙවල් වල තියෙන ගොඩ දෙනකොට ප්‍රශ්නේ විදුලි බිල ගෙවා ගන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයිනේ. විදුලි බිල ගෙවා ගැනීමේ හැකියාවක් තිබුණත් විදුලිය නැති ප්‍රශ්නයක් රටේ තියෙන්නේ. ඒක නිසා විදුලිය ඉතිරි කරගන්න අපිට අපි තුලම ආකල්ප අපි සකස් කරගන්නට ඕනේ. ඒක නිසා රවින්දු මහත්මයා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න විදියට ආර්ථික සමෘද්ධියක් අපට අවශ්‍යයි. මේ වෙලාවේදී ಜಾතියක් හැටියට අවශ්‍යයි. හැබැයි මේ ආර්ථික සමෘද්ධිය අපි ළඟා කරගන්නට නම් අපිට තියෙන මිල මුදල් අපිට තියෙන සම්පත් අපි අරපිරිමැස්මින් පාවිච්චි කරන්නට ඕනි. ඒ වගේම කලමනාකරණය කර ගැනීම නියම විදියට කරන්නට ඕනි. ඒ සඳහා හොඳ ඉගැන්වීම් බෞද්ධ ධර්මයේ තුල බෞද්ධ දර්ශනය තුල ත්‍රිපිටක දේශනා තුල අපට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ කාරණාවන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් මේ කාලෙදී අපට මේ මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලටත් මම හිතන එකත් විසඳුමක් බවට පත් වේවි කියලා. අපේ හාමුදුරනේ ඊ타ත්ම ප්‍රායෝගික කාලෝචිත විදියට ඔබ වහන්සේ දේශනාව ඉදිරිපත් කළා. ඔබ වහන්සේ සඳහන් කළා මේක තැනක බුදුදහමේ මේ සඳහන් වෙන මේ සිවුරු පරිහරණයේ උදාහරණය ඇසුරෙන් බුදුදහමේ ඒ අර පරිස්සම ගැන අපිට ලෝකේ සමහර රටවල් වලින් අහන්න ලැබෙනවා මේ ජපානයේ වගේ රටවල් වලින් S5 වගේ ක්‍රමවේද. අපේ හැමදෙරේ මට හිතෙනවා මේ ක්‍රමවේද හදලා තියෙන්නේ බුදුදහම ඇසුරෙන්ද කියලා. S5 ක්‍රමවේදය අවුරුදු 100ක් පරණ ඇති. නමුත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ක්‍රමවේදය මීට අවුරුදු 2500කට වඩා පරණයි. අපිට මේ බුදුදහම ඇසුරෙන්ම පුළුවන් අපේ ආර්ථිකය ගොඩනගා ගන්න. ඊළඟ කාරණා විදියට අපේ හැමදෙරේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආත්මාර්ථකාමීත්වයෙන් තොරව පරාර්ථකාමීව සම්පත් පරිභෝජනය. මම හිතන්නේ සමාජයේ අද වෙනකොට හොඳටම දකින්න ලැබෙන දෙයක්. බලය, ධනය ඇත්තෝ ආත්මාර්ථකාමී ලෙස සම්පත් පරිහරණය කරනවා. නමුත් දුගී දුප්පත් ජනයා කිසිදු සම්පතක් නැතිව අසරණ වෙනවා. මේක මං හිතන්නේ ඔබ වහන්සේට හොඳින්ම පැහැදිලි කරන්න පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ. ඔව් රිදු මහත්මයා දැන් අපි කතා කරගෙන ආපු සාකච්ඡාවේ හොඳ ගලා යාමක් තියෙනවා. පළවෙනි දේ තමයි අපට ආර්ථික සමෘද්ධියක් තියෙන්න ඕනේ. මේ වෙලාවේ අපි කතා කළොත් පොදුවේ ಜಾතියක් හැටියට. ඊළඟට ඒ ආර්ථික සමෘද්ධිය ක්‍රමවත්ව පවත්වාගෙන යන්නට නම් අර පිරිමැස්ම ඒ වගේම කලමනාකරණය කියන ගුණාංග අපි තුල තියෙන්නට ඕනේ.
ඒ කාරණාවත් එක්කම බැඳෙන හොඳ ප්‍රශ්නයක් ඔබතුමා යොමු කළේ මේ අර පිරිමැස්ම කලමනාකරණය කියන ගුණාංග අපි තුල ඇති කර ගන්නට නම් ඊළඟට අපි තුල තියෙන ප්‍රධානතම අභියෝගයේ බවට පත් වෙන්නේ ආත්මාර්ථකාමීකම. දැන් මේ අපි මෙතෙක් කතා කරපු මේ කාලීන ප්‍රශ්න දිහා බලනකොටත් ආත්මාර්ථකාමීත්වය නිසා මේ අර්බුද නිර්මාණය වෙලා තියෙන විදිහ අපට හොඳටම පැහැදිලිනේ. ඔබතුමා හොඳ ප්‍රවේශයකුත් මට අරගෙන දුන්නා. ආත්මාර්ථකාමීත්වයෙන් බලය, ධනය, නිලතල ආදී තියන් ඉන්න පිරිස මේ වෙලාවේ තාමත් යැපෙද්දී දුප්පත් අසරණ මිනිස්සුන්ව තව තවත් තලන පෙළන තැනට මේ අපේ රට මේ වෙනකොටපත් වෙලා තියෙනවා. ඇත්ත. අපි දකිනවා සමහර සල්ලි තියෙන ධනෙ තියෙන මිනිස්සු ඉක්මනින්ම බෙහෙත් ඖෂධ හිඟයක් එයි කියලා තව මාස 6කට විතර ඖෂධ ටික අරන් දැන් තැම්පත් කරගෙන තියෙනවා. හැබැයි ආර්ථික සමෘද්ධියක් නැති දිලිඳු මිනිස්සුන්ට එදා වේල හම්බ කරගන්න අයට ඖෂධ හිඟය මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවා. බෙහෙත් ටික ගන්න විදියක් නැහැ. මේ මාසෙට ගැලපෙන්නවත් මොකද උන්ට මාස ගානකට ගන්න සල්ලිත් නැහැ. සමහර විට මාස 3කින් යනකොට මේ මිනිස්සු බෙහෙත් ටික ගන්න එදා වේල හම්බ කරගෙන ඒ බෙහෙත නැති වෙන්න පුළුවන්. මොකද ධනෙ තියෙන කෙනා බෙහෙත් ටික අරන් ගිහින් ගබඩා කරගෙන. ගෑස් ප්‍රශ්නේදී වුණත් එහෙමයි. සමහර මිනිස්සු ඇත්තටම ගෑස් එකක් නැතුව, භූමි තෙල් ටික නැතුව, විදුලිය නැතුව මේ වෙලාවේදී ආහාර සකස් කර ගැනීමේදී ලොකු අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. ඒ අතරේ සමහර ගෙවල් වල තියෙනවා මේ වෙනකොටත් ගෑස් සිලින්ඩර් 3-4ක් ගෙදර ගබඩා කරගෙන ඉන්න අය ඉන්නවා. තෙල් ප්‍රශ්නේදීත් එහෙමයි. මේ එදා දවසේදී ට්‍රිවිල් එකට තෙල් ටිකක් ගහගෙන හයර් එකක් හොයාගන්න මිනිස්සයා පොලිමේ ඉන්න එක හේතුවක් ධනය තියන අය බෝලි ගණන් බැරල් ගණන් මේ වෙනකොටත් තෙල් තමන්ගේ තැන්වල ගබඩා කරගෙන තියෙනවා. දැන් මම හිතනවා ඇත්තටම මේ රටේ මිනිස්සු දැන් තෙල් ගබඩා කරගෙන ඉන්න ප්‍රමාණය බැලුවොත් ඒ කියන්නේ මේ ගෙවල් වල තියෙන ප්‍රමාණය එළියට ගත්තොත් නැව් 2-3ක තෙල් තියෙනවා ගෙවල් වල. එහෙම අපේ හැමදෙරනේ. ඒ தත්ත්වයට අද ආත්මාර්ථකාමී වෙලා. අවසර හැමදෙරනේ පහුගිය දින කීපේ අපේ පොලිසිය නිලධාරීන් වැටලීම් කළා. ඔව් ඒක ස්ථානවල ඔවුන් අපේ හැමදෙරනේ මේ සාමාන්‍ය මිලට අරගෙන වැඩි මිලකට අලවි ගන්නවා. අසරණ ජනතාවට. අපි ඒක ඇත්තට මේ ගැටලුව ගොඩක් සමාජයේ දකිනවා. අපිත් එක මිනිස්සු කතා කරද්දී ඒ බව කියනවා. සෙඩ් එකේ හිටියා හාමුදුරනේ දවසක් විතර තාම තෙල් ටික ආවේ නැහැ. හැබැයි අසවල් තැනට ගියොත් තෙල් තියෙනවා මෙච්චරයි. එහෙම කියන ත්‍රිවිල් රියදුරු මහතුරු අපිට පහුගිය කාලේ හම්බෙලා තිබුණා. එතකොට මේ ආර්ථික පීඩනය ඇතුලේ අපේ පිරිහීමට ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙන ප්‍රධානම බාධකය තමයි මේ ආත්මාර්ථකාමීකම. අවස්ථාවාදීකම. ඒ ආත්මාර්ථකාමීත්වය අවස්ථාවාදීකම කෙනෙක්ගේ ජීවිතයේ ඇතුළාන්තේ තියෙන තාක්කල් රටක් හැටියට පිරිසක් හැටියට කවදාවත් අපට නැගිටින්න බෑ. අපි කතා කරගෙන යන්නේ ඇත්තටම මේ බුදුදහමෙන් කොහොමද මේ ගැටලු විසඳගන්නේ කියලා. අපේ බුදුදහමේ මේ සඳහා ඉදිරිපත් කරන හොඳම ඉගැන්වීම තමයි බෝධිසත්ව ඉගැන්වීම. අපේ බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් නියත විවරණයක් ලබා ගන්නකොට මතු සංසාරයේ මෙන්න මේ වගේ නමින් මේ කාලයේදී බුදු වෙනවා කියලා අබිනීහාරය කියලා අෂ්ට ධර්මයක් සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ රිවිදු මහත්මයා. ඒ කරුණු 8 අතරින් එකක් තමයි උන්වහන්සේගේ නිවන් වැට උන්වහන්සේ සලසාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේට හිතුනොත් මට තවත් මේ සංසාරේ දුක් විඳින්න බෑ. මට දැන් මේ බණ ඇහුවත් නිවන් දැකලා මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කියලා උන්වහන්සේට ඒ වෙලාවෙත් නිවන් දකින්න පුළුවන් හේතු සම්පත්තිය තියෙනවා. හැබැයි උන්වහන්සේ Tamanගේ අතටපත් වෙච්ච නිවන පැත්තකින් තියලා මේ ලෝකේ මෙච්චර අසරණ මිනිස්සු පීඩා විඳිද්දී මං කොහොමද තනියෙන් නිවන් දකින්නේ කියලා හිතලා තමයි උන්වහන්සේ මේ සංසාර ගිනි දොරකයට ඇතුල් වෙන්නේ ලෞතුරා බුදුබව පතාගෙන. එතනින් පටන් ගන්න අපේ බෝධිසත්ව ශික්ෂාව තුල සම්පූර්ණයෙන්ම පෙන්වලා දෙන්නේ ආත්මාර්ථකාමීකම, අවස්ථාවාදීකම ජීවිතයෙන් තුරන් කරලා පරාර්ථකාමීව හිතන වැඩපිළිවෙල. මේ ගස්වල ගෙඩි හටගන්නේ ගස් පළ දරන්නේ ගසට කන්න නෙවෙයිනේ. ලෝකයා පිණිස. මේ ගංගාව මුහුදට ගලාගෙන ඇදිලා යන්නේ ගංගාවට ඒ දේවල් වතුර බොන්න නෙමෙයි. ලෝක සත්‍යාව වෙන්නේ. එතකොට ස්වභාව දහම පවා
මේ පරාර්ථකාමීත්වයෙන් අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ස්වභාව ධර්මයත් එක්ක පව අපි වැඩ කරන්නේ කොච්චර ආත්මාර්ථකාමීවද? දැන් නිකමට හිතලා බලන්න අපේ වාහනයක් නතර කරගන්න අපි ගහක් හොයනවා. හැබැයි අපි ගස් කීයක් ස්වභාව ධර්මයට දායාද කරලා තියෙනවද කියලා හිතුවා. අපේ ආත්මාර්ථකාමීත්වයයි පරිසරයේ තියෙන පරාර්ථකාමීත්වයයි ගැන හිතලා බලන්න. ඒක නිසා මේ ආත්මාර්ථකාමීකම තියෙන තාක්කල් කිසි දවසක අපට જાතියක් හැටියට නැගී සිටින්න පුළුවන් ඉඩක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි ඇත්තෙන්ම කළ යුතු දේ තමයි මේ වෙලාවේදී ආර්ථික සමෘද්ධියක් ගැන හිතනවටත් වඩා ආර්ථික කළමනාකරන අර පිරිමැස්ම ගැන හිතන්න යනවටත් වඩා මේ අපි තුල තියෙන ආත්මාර්ථකාමීකම් අපි කොහොමද නැති කරගන්නේ කියලා දෙයක් පළවෙනියෙන්ම හිතන එක. මේ සාකච්ඡාවේ මම හිතනවා හොඳම තැන තමයි මෙතන. මොකද මේ ආත්මාර්ථකාමීත්වයේ නිසා තමයි මේ ප්‍රශ්නේ දැන් මෙච්චර ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. උග්‍ර වෙලා තියෙන්නේ. එක පැත්තකින් පාලකයෝ ආත්මාර්ථකාමී. Tamanගේ බලය ගැන හිතනවා. ධනේ තියෙන අය Tamanගේ ධනවත්කම් වලින් ආත්මාර්ථකාමීත්වයේ පතුරව ගන්නවා. අවස්ථාවාදී කෙනා තමන්ගේ වැඩේ කරගන්නකම් විතරක් මේ වෙලාවේදී හිතලා මල්ල වැඩ කරනවා. හැබැයි જાතියක් හැටියට බලනකොට අපි කොයිතරම් පිරිහීමට ලක් වෙලා තියෙනවද මේ තියෙන පෙරදි ස්වභාවය නිසා. පාලකයෝ තමන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසා බලය රැකගනිති. ධනවතුන් තමන්ගේ ආත්මාර්ථකාමීත්වයත් එක්ක ධනෙන් යම් යම් දේවල් කරගනිති. අවස්ථාවාදීන් තමන් ගැන පමණක් හිතලා තමන්ගේ වැඩේ කරගනිති. මේ රටේ මිනිස්සු කී දෙනෙකුගේ ජීවිත නැති වෙනවද මේ මොහොත වෙනකොට? කී දෙනෙක් ලෙඩ වෙන තත්ත්වයටපත් වෙනවද? කී දෙනෙක් වේලක් දෙවේලක් තුන් වේලක් කන්න නැතුව ඉන්න තත්ත්වයටපත් වෙලා තියෙනවද? අපි දැක්ක පසුගිය කාලේ Tamanට තෙල් ටික නැති වෙනකොට මහා මාර්ගේ වහලා දාලා මේ රෝහලට අරන්ගෙන යන රෝගියාට රෝහලට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට තෙල් නැත්තම් අනිත් මිනිස්සු මරුණත් කමක් නැහැ කියලා වගේ මිනිස්සු කියන්නේ. අපිට ගෑස් ටික ලැබෙන්නේ නැත්නම් අනිත් මිනිස්සුත් මරුණත් කමක් නැහැ. එතකොට මේ වගේ ආත්මාර්ථකාමී භාවයන් වලින් නම් අපි වැඩ කරන්නට සූදානම් වෙන්නේ. ඇත්තටම අපි මේ කතා කරන මාතෘකා කිසිසේත්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ කතා කරගෙන යන ආර්ථික සමෘද්ධිය, අරපිරිමැස්ම, කලමනාකරණය කියන මේ ගුණාංග જાතියක් හැටියට අපි තුල ඇති වෙන්නට නම් අපි සමෘද්ධ කරගන්නට නම් ආත්මාර්ථකාමීත්වය අපෙන් තුරන් වෙන්නට වෙනවා. පරාර්ථකාමීව හිතන જાතියක් බවට අපටපත් වෙන්නට සිද්ධ වෙනවා. අපේ ආමුදුරනේ මම එක තැනක් මතු කරන්නට කැමති. පහුගිය දිනක අපිට තව පුවතක් වාර්තා වුණා මේ කුඩා ලදරු වැක්ට ඒ අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර කරගන්නට නොහැකිව ඒ පියා අසරණ වෙලා ඒ දරුවාගේ ජීවිතය අහිමි වුණා. මම හිතන්නේ අපිට ඇයි බැරි වුණේ જાතියක් විදියට ඒ වෙලාවේ ඒ පියාට උදව් කරන්නට කියන එක හමුදුනේ. ඒක තමයි. හොඳ කාරණාවක්. අපි දැක්ක බණ්ඩාරවල ප්‍රදේශෙත් වෛද්‍යවරයෙක් කියලා තිබුණා තව පැයකට කලින් දරුවා ගෙනාවනම් බේර ගන්න තිබ්බා. එයාගේ වෛද්‍යතුමාගේ ජීවිතයේදී මරණ 80ක් විතර දැකලා තියෙනවා කිව්වා. හැබැයි මේ වගේ මරණයක් තරම් එයාගේ හිත කම්පා වුණේ නැහැ කිව්වා වෙනත් කිසිදු තැනකදී. කියන්නේ ආත්මාර්ථකාමීත්වය නිසා සිද්ධ වෙච්ච මරණය. ඒකයි වෛද්‍යවරයාගේ හිතත් කම්පනයකටපත් උනේ. අර පිරිමැස්ම සහ සම්පත් කළමනාකරණය මේ මාතෘකාව යටතේ තමයි අද පොසොන් පොහෝදා සඳහම් කතිකා වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. අවසාන වශයෙන් අපි හමුදුරනේ මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ පහුගිය දිනක බොහොම කනගාටුදායක තත්ත්වයන් කිහිපයක් වාර්තා වුණා. මේ ඇදිරි නීතියත් යෙදුන මේ නිසා මේ අරගලය හමුවේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා ලංකාවේ. සාමකාමී බව බිඳිලා පොදු දේපල වලට ජීවිත හානි වගේම මේ සම්පත් වලට හානිදායක වෙන දෙයක් ඇති වුණා. මේකත් එක හමුදුරනේ අපි අවසාන කරුණ විදියට මේ සාකච්ඡා කරන්නේ රට හමුවේ මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් තියෙනකොට අපේ මේ ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව ඇතුළු සමස්ත මේ මහ ජනතාව මොන විදියටද ක්‍රියා කරන්න ඕනේ? ඔවුන් සතුව යම්කිසි මේ පීඩනයකින් සිටිනෝ. නමුත් ඒ පීඩනය පිටකල යුත්තේ කුමන ආකාරයටද? අපිට මේ සීමිත සම්පත් ටික අපි කොහොමද රැකගන්නේ කියන එක. හමුදුරනේ. ඔව්.
ත්‍රිවිධ මහත්මයා ඇත්තටම ඔබතුමා මතක් කරපු කාරණාවත් එක්ක අපිට මතකයි පසුගිය කාලයේ තුල ලංකාව තුල විශාල භීෂණයක් වගේ කාල පරිච්ඡේදයක් ගත වුණා. ඇත්තටම අපේ රටට මේ වෙනකොට තියෙන ප්‍රධානතම ආදායම් මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. අපේ රටේ තියෙන පැරණි ඓතිහාසික ස්ථාන, ඒ වගේම ස්වභාව ධර්මයේ තියෙන සුන්දර ස්ථාන අපිට තියෙන ඇත්තටම මේ රටේ අපිට ලැබිලා තියෙන සම්පත්. එතකොට මේ සම්පත අපට අද දවස වෙනකොටත් රටක් හැටියට හොඳ ආර්ථික සමෘද්ධියක් ඇති කරගන්න පුළුවන් හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් අර ප්‍රචණ්ඩකාරී දේවල් වලින් රට ඇතුලේ යම්කිසි අනවශ්‍ය භීෂණ ස්වභාවයක් අපි ලෝකයට ප්‍රදර්ශනය කළාම අපට ඇත්තටම සිද්ධ වෙන්නේ අර අපේ ආර්ථිකයේ පදනම් වෙලා තිබ්බ එක තව තවත් කඩන් වැටෙන එක. තව දියුණු වෙන එක නෙවෙයි වෙන්නේ. මොකද ලෝකේ පුරා කතා වෙනවා සංචාරකයෝ දැන් ලංකාවට ගිහින් වැඩක් නැහැ. එකක් රට තුල තියෙන සම්පත් නැතිකම ගැටලුවක් තමයි. නමුත් ලංකාවට ආදරේ මිනිස්සු ලෝකේ ඉන්නවනේ. අපේ රටවල් දුප්පත් අපේ රටවල් වල තියෙන පහසුකම් අඩුයි කියන එක නොදැනගෙන මේ රටට සංචාරක වෙනව නෙමෙයි. සමහර විට යුරෝපීය වගේ රටවල් වල ඉන්න සංචාරකයෝ ලංකාවට එන්නේ මේ ලංකාවේ තියෙන දිලිඳුකම දුප්පත්කම පිළිබඳව අවබෝධයක් ඇතිව. අපි දකිනවා සමහර විට සමහර සංචාරකයෝ ඇවිල්ලා මේ පුස් බයිසිකල් වලින් ඔවුන්ගේ ඒ සංචාර කිරීම සිද්ධ කරනවා. ඒකත් ඔවුන්ගේම සංචාරයේම කොටසක් බවට පත් කරගෙන. එතකොට එහෙම රටට ආදරෙන් එන අයව නතර කර ගැනීම එහෙම නැත්නම් ඔවුන්ගේ ගමන කඩාකප්පල් කරන වැඩපිළිවෙලක් තමයි ඇත්තටම මේ ප්‍රචණ්ඩකාරීත්වය කියලා කියන්නේ. මේ සම්බන්ධව මේ වෙනකොට මිනිසුන් තුල තියෙන පීඩනය අපිට පැහැදිලි. හැම පැත්තකින්ම පීඩාවටපත් වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවේදී කාටත් පොදුවේ ලොකු පීඩනයක් ඇත්තෙම තියෙනවා. ඒක අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි අපිට පීඩනයක් තියෙනවයි කියලා ඒක අපි වැරදි විදිහට පිට කරන්න ගත්තොත් තව තවත් මේ අගාධයට යන වැඩපිළිවෙලකට නම් අපි මේ පීඩනේ පිට කරගන්නේ. දැන් ඉන්න මේ වැඩිහිටියන්ගේ දරුවන්ටවත් කිසි දවසක ආයෙ ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ තියෙන தත්ත්වය අපි ඇත්තෙන්ම ඉවසීමෙන්ම ගොඩ යන්න ඕනි තැන. එකක් තමයි අපිට බුද්ධිය අවශ්‍යයි. බුද්ධිය අවශ්‍ය වෙන්නේ මේ ඇති වෙලා තියෙන සමහර ප්‍රශ්න අපේ රටවැසියෝ ඇති කරගෙන තියෙන මෝඩකම නිසා. මේ කියන தත්වෙට රට ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ මිනිසුන්ගේ තියෙන අඥානකම නිසා. ගත්ත වැරදි තීන්දුව తీරන නිසා. ඒවට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. ඒවට වග කියන්න ඕනේ මේ තීන්දුව తీරන ගත්ත මිනිස්සුමයි. ඒක නිසා ඒ වැරද්ද අපේ පැත්තේ තියෙන නිසා අපි දැන් කල්පනා කරන්න ඕනේ එහෙනම් මෙතනින් ගොඩේමට නම් අපි කරන්න ඕනේ මේ තියෙන තැනින් තවත් පහළට වැටෙන එක නෙමෙයි. ප්‍රචණ්ඩකාරීව භීෂණයක් රට තුල නිර්මාණය කරගෙන මේ ලෝකයා ඉදිරියේ අපි ම්ලේච්ඡ ජාතියක් බවට පත් වෙන එක නෙමෙයි. විශේෂයෙන්ම මේ බුදුදහම තියෙන රටක මිනිස්සු මේ වගේ පීඩාකාරී අවස්ථාවකදී මෙන්න මෙහෙමයි ගොඩේ ඉන්නේ කියන හොඳ නම තමයි අපි මේ වෙලාවේ ලෝකෙට දෙන්න ඕනේ. අන්න ඒ හොඳ තත්වයට තමයි ලෝකයා අපට ගරු කරන්නේ, සලකන්නේ. අපිට බුදුදහම තුලින් තියෙන වටිනාම දායාද ඒකයි මේ පීඩනයේ වෙලාවේදී. මම මේකට මෙහෙම කාරණාවක් ඉදිරිපත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ ජටා සූත්‍රය කියලා. ඒ ජටා සූත්‍රයේදී දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විචටේ ජටං. අන්තෝ ජටා කියලා කිව්වේ විදු මහත්මයා ඇතුළෙනුත් ගැට ගැහිලා. බහි ජටා පිටිනුත් ගැට ගැහිලා. ජටාය ජටිතා පජා හැම පැත්තකින්ම ගැට ගැහිලා. දැන් වර්තමාන අපේ රටේ දත්තෙත් ඒක තමයි. මිනිස්සු ඇතුළාන්තේනුත් ගෙවල් දොරවල් ඇතුළෙත් ගැට ගැහිලා. එළියට බැස්සම එළිය සමාජය ඇතුළෙත් ගැට ගැහිලා. මුළු රට ඇතුළේම මිනිස්සු ගැට ගැහිච්ච තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. එතකොට මේ ගැටලුව දෙවියෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජටේ ජට මේ ගැටේ කොහොමද අපි දැන් ලියාගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න හොඳ ක්‍රමවේදයක්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේ ජටං.
මේ සංසාර පීඩණයෙන්ම මිදීමේ මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. නමුත් අපි ඒක මේ වෙලාවේදී අපි ගලපලා ගමු අපේ මේ දැන් වර්තමානයේ තියෙන ප්‍රායෝගික ගැටලුවට. පළවෙනි දේ තමයි සීලේ පතිට්ඨාය. සිල්වත්භාවය. සිල්වත්භාවය කියලා අදහස් කරන්නේ මේ සංවරභාවයනේ, ශික්ෂණයනේ, හික්මීමනේ, විනයනේ. දැන් අපි අපේ ධර්මයේ ඇතුලේ ගත්තොත් ශීලය කියලා විස්තර කරන්නේ මොකටද? විනයටනේ. කියන්නේ හික්මීම, ශික්ෂණය. එහෙමනම් මේ ගැටලු විසඳ ගැනීමේ මූලිකම පියවර තමයි ශික්ෂණය. හික්මීම. ඒ කියන්නේ අපි ක්‍රියාකාරී වෙනකොට කයින් දඬු මුගුරු අරගෙන අනිත් අයට පහර දෙමින් ඝාතනය කරන තැනකට යන්න හොඳ නැහැ. එහෙම නැත්නම් අනිත් අයගේ දේවල් මම් පැහැරගෙන, හොරකම් කරගෙන, වංචා කරලා ඒ වගේ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. ඒ වගේම අපචාර, ඒ වගේම විවිධ දූෂණ ක්‍රියාවන්, ඒ වගේ දේවල් වලින් අපි ඈත් වෙන්න ඕනේ. මේ තමයි කායික ශික්ෂණය. මේ තමයි ශීලය ඇත්තටම. ඊළඟට වචනය. සත්‍ය වචන කතා කරන්න ඕනේ. ඊළඟට අර්ථවත් දේවල් කතා කරන්න ඕනේ. ඒ වගේම බොහොම සුභාෂිත වචන කතා කරන්න ඕනේ. අසභ්‍ය නොවන. ඒ වගේම තමයි එකිනෙකා කොටවන, විවිධ ප්‍රශ්න ගැටලු ඇති කරන, කේලම් වගේ දේවල් කතා නොකර ඉන්නට ඕනේ. එතකොට මෙන්න මේ කියන වචනේ ශික්ෂණය, හික්මීම, විනය. ඒ වගේම සිත තුළ තිබිය යුතු වෛරය, ක්‍රෝධය, පලිගැනීම, තරහව වගේ දේවල් යටපත් වෙන්න ඕනි. ඊළඟට අනුන්ගේ දේවල් වලට ආශා කරන, කොච්චර තිබ්බත් සෑහීමක් නැතුව තියෙන මිනිස්සු දිහා දැක දැක ඊර්ෂ්‍යා කර කර මේ මිනිස්සුත් එක්ක ගැටෙන්න හදන එක. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අදහස් හිත ඇතුලේ පුරවගෙන ධර්මයකට හුම්කම් නොදෙන එක. එතකොට මෙන්න මේ කියන කායික, වාචසික, මානසික සංවරය, ශික්ෂණය අපිට පුළුවන් රටක් හැටියට පොදුවේ කවටත් හදාගන්න. ඒක තමයි මේ ගැටුම්කාරී தත්ත්වය මගහරව ගන්න තියෙන පළවෙනි ශික්ෂණය. ශීලය, හික්මීම, විනය. දෙවැන්න තමයි සමාධිය, චිත්තං. ඒ කියන්නේ අපි නිවුණු පුද්ගලයෝ බවට පත් වෙන්නට ඕනේ. ඒ නිවීම මේ ලෝකේ වෙන කිසිම රටක නැති, අපේ රටට ආවේනික අපට උරුමයක් වෙලා තියෙන දෙයක් බවට පත් කරගන්න ඕන, විශේෂයෙන් බුදුදහම තුලින්. බලන්න මේ රටට කොච්චර විදේශික පිරිස් එනවාද බෞද්ධ භාවනාව වගේ හිත නිවන මාර්ගයක් හොයාගෙන, සිත නිවන පැතිකඩක් හොයාගෙන. එතකොට මේ දේවල් විදේශ රටවල් වල නැහැ, වෙන ආගමක වෙන තැනක නැහැ. අපි තුල තමයි තිබෙන්නේ. එහෙමනම් අපි තුල ඇති කරගන්නා වූ ඒ චිත්ත සංයමය, නිවීම අපි ඇති කරගන්නට ඕනේ. ඒක තමයි දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි ප්‍රඥා. ප්‍රඥා කියලා කියන්නේ ඇත්තටම අවබෝධය. අපිට ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ඕනේ. අපි හැමෝම මේ ලෝකෙට ආවේ සදාකාලිකව ජීවත් වෙන්න නෙවෙයිනේ. නමුත් අපි මුලින් කතා කළා වගේ අර ආත්මාර්ථකාමීත්වයෙන් පිරීලා ඉන්න මිනිස්සු සමහර විට අපිට පේනවා සමාජයේ ජීවත් වෙන්නේ මේ හැමදාම ජීවත් වෙන්න ඉන්නවා වගේ. මරණය කියන එක අපි දන්නේ කොයි මොහොතේද කියන එක. වෙනස් වීම, අනිත්‍යතාවය, දුක්ඛතාවය, ආනාත්මතාවය, මේ තියෙන දේවල් සමාජයේ ඇතුලේ තියෙනවා. මේවා මේ අමුතු බණ පොත ඇතුලෙන් පෙරලා ගන්න ඕනේ ලොකු ධර්ම මාතෘකා නෙමෙයි. මේ අපි එදිනෙදා ජීවිතේ අපි අත්දකින දේවල්. එතකොට ඒ අවබෝධය අපි තුලට අපි ඇති කරගන්න ඕනේ. අන්න ඒ ශික්ෂණය, විනය, ඒ වගේම සංයමය, අවබෝධය, මෙන්න මේ කියන ගුණාංග ටික රවිදු මහත්මයා අපට ඇති කරගන්න පුළුවන් නම් ඔබතුමා ඉදිරිපත් කරපු අර ප්‍රචණ්ඩකාරීත්වය ඉවත් කරලා සාමකාමී සමාජයක්, සහජීවනයේ ජීවත් වෙන සමාජයක්, සහයෝගයෙන් ජීවත් වෙන සමාජයක් අපට සකස් කරගන්න පුළුවන් වේවි. අපි කවුරුත් මතක තබා ගන්නට ඕනේ මේ වෙලාවේදී සැබවින්ම තියෙන්නේ තනියෙන් ගොඩ යන අවස්ථාවක් නෙවෙයි. පොදුවේ අපි කවුරුත් සහයෝගයෙන්, සමගියෙන් මේ ප්‍රශ්න ගැටලු හඳුනාගෙන ආත්මාර්ථකාමීත්වයෙන් ඈත් වෙලා පරාර්ථකාමීත්වයෙන් පොදුවේ අපි හැමෝම ගොඩ යන වැඩපිළිවෙලක් පිළිබඳව අපි හිතන්නට ඕනේ. පොදු දේපල වලට හානි කරලා, ඒ වගේම රටේ තියෙන සීමිත සම්පත විනාශ කරලා තවත් අපි අගාධයට යන්න හොඳ නැහැ. පසුගිය කාලේ ඔබතුමා මතක් කළා වගේ අපි දැක්කා රාජ්‍ය දේපල වලට ගිනි තිබ්බා, විනාශ කළා. ඒවා කවදා හරි ආයෙත් හදන්න වෙන්නේ අපේ මිල මුදල් වලින්මයි. රාජ්‍ය දේපල වලට අයිති රථ වාහන ගිනි තිබ්බා. ආයේ වාහන ටික මේ රටට ගෙන්න ගන්න වෙන්නේ අපේ සල්ලි වලින්මයි. එතකොට ඒවා ගෙවන්න මේ මතු දැන් ඉන්න දරු පරපුරත් ණයකාරයෝ කරනවා. ඒ වගේ ප්‍රචණ්ඩකාරී දේවල් කරලා. ඒක නිසා අපි බොහොම නිවීමෙන්, හික්මීමෙන්, අවබෝධයෙන්
කටයුතු කරන්නට ඕනි කියන එක මම මේ වෙලාවේදී අවසන් වශයෙන් සිහිපත් කරනවා. අපට මේ වෙලාවේ මේ රට තුල ඇතු වෙලා තියෙන ආර්ථික අර්බුදය හොඳින් වැටහෙනවා. ඒ සඳහායි අපි මේ ටෙක් වෙලා මේ ධර්ම සාකච්ඡාවේදී කරුණ ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම අපි ආර්ථික සමෘද්ධියක් ඇති කර ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක නියැලෙන්නට ඕනි. ඒ වගේම අපි ඇති කරගන්නේ ආර්ථික සමෘද්ධිය අර පිරිමැස්මෙන් කලමනාකාරීත්වයෙන් අපි භාවිතා කරන්නට ඕනි. ඒ වගේම තමයි ඒ අර පිරිමැස්ම කලමනාකාරීත්වයේ වගේ ගුණාංග අපි තුල ඇති කරගන්නට නම් අපි විශේෂයෙන්ම ආත්මාර්ථකාමීත්වයේ අවස්ථාවාදීත්වයේ වගේ දුර්ගුණ අපෙන් ඈත් කරන්නට ඕනි. ඊ타ත්ම සාමකාමීව ඒ වගේම බොහොම හික්මීමකින් විනයගරුකව අපි ක්‍රියා කරන්නට ඕනි. ඒ තමයි අපට බුදුදහමෙන් අපට ලබා දීලා තියෙන මේ ගැටලු निराකරණය කරගන්නට තියෙන හොඳම දායාදය කියලා අපි හැම දිනාටම බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. අපේ හමුදුරනේ අපේ පැරණන් කියලා තියෙන කතාවක් මට සිහි වෙනවා. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ. මේ රටේ අපි කරගන්න මේ හානියත් එක්ක මේ හානියෙන් පාඩු වෙන්නේ පාලකයන්ට නෙවෙයි අපිටම. ඉතින් මේ දේවල් රැකගෙන අනාගතය වෙනුවෙන් කොහොමද අපේ මේ මෞබිම ගොඩනගන්නේ කියන දේ තමයි අපි අද මාතෘකා කරන්නට යෙදුනේ පොහෝදා සඳහම් කතිකාව. ඉතින් පොසොන් පොහෝදා සඳහම් කතිකා වැඩසටහන සමගින් සමුගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. මතක් කරන්නට කැමති අද වැඩසටහන ඔබ වෙත ගෙනාවේ රත්මලාන ශ්‍රී ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ සිටයි. ඒ වගේම අපගේ ආරාධනෙන් මේ ස්ථානයට වැඩම ආදාළ රත්මලාන ශ්‍රී ජයසුමනාරාම පුරාණ විහාරාධිකාරී මල්ලිකාරාම පිරිවෙනෙහි පරිවෙනාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කාන්තේගෙදර සෝබිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට කැමැති. අපේ වැඩසටහන වෙනුවෙන් ලබා දුන්නේ දායකත්වයේ වෙනුවෙන්. අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ අද අපේ මේ වැඩසටහනේ කතා කළ මේ දේවල් මොහොතක් හිතන්න, හිතට ගන්න. අපි බලමු අපේ මේ වැටිලා තියෙන ආර්ථිකය කොහොමද ගොඩනගා ගන්න කියලා. ඉතින් තවත් පොහෝදා සඳහම් කතිකා වැඩසටහනක් සමග එක්වන්නට ඔබට ඇරයුම් කරමින් මතක් කරනවා අපිත් හැදිලා රටත් හදමු. අපි අපේ රට වෙනුවෙන් කැප වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.